जनवरी मासे 6 වෙනි දින අභාවක් ප්‍රාප්ත වූ පින්වත් පසන් නානායක්කාර මහත්මයාගේ තුන් මාසයේ ධර්මදේශනා පින්කම විදිහට මේ පින්කම සිදු කරන්නේ ආදරණීය බිරිඳ දීප්ති දොඩමුල්ල පුතා හරිඳු නානායක්කාර දුව නින්නා නානායක්කාර ලේලියවන රුවනී රාජපක්ෂ බෑනුවන්වන විලාන් පතිරණ ඒ වගේම සහෝදරයා වන ලසිත් නානායක්කාර ඒ වගේම මිය ගියපු පසන් නානායක්කාර මහත්මයාගේ ආදරණීය මෑණියන් පින්වත් නන්දා විජේවර්ධන මෑණියන් යන මේ පවුලේ සැදැහැවත් පින්වතුන් සෑම සිල් දෙනා හිතරාසිලා පළමු කොට අද මේ පින්කමට සහ සම්බන්ධ වුණ මේ සදහැවතුන් කොයි කවුරුත් තම තමන්ට පහසු තැනක තැන්පත් වෙලා අපි නමස්කාරය කියලා තෙරුවන් සරණමු මාක් සමගම කියන්නේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු පංචශීලය අධිෂ්ඨාන කරගෙන සීල සමාදන් වෙන්න මා කීවට පස්සේ කියන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ උතුම් සිල්පද ඉතා ගෞරවයෙන් ජීවිතය තිබෙන තුරාම මම ආරක්ෂා කරමි. මාගේ මේ සීලය මෙලොව පරලොව යහපත පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. සාදු. තිරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති
වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමු කොට මාගේ ගුරු දෙවිඳුන්හට මාහට මේ උතුම් සද්ධර්මය කියා දුන් ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ පින්වතුන්ලා කොයි කවුරුත් ඒක රාසීව මේ සෝදානම් වෙන්නේ තමන්ගේ ආදරණීය ඥාතිවරයාට පින්පෙත් අනුමෝදනා පිණිස. මොකද කෙනෙක් අපිත් එක්ක එකට ජීවත් වෙලා මිය ගියාට පස්සේ අපිට ඒ කෙනා වෙනුවෙන් අතකින් අතකට යමක් දීලා සංග්‍රහ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මේ වගේ පින්කම් සිද්ධ කරලා ඥාතිවරු වෙනුවෙන් පරලෝ ජීවිතයට සංග්‍රහ කිරීම සිදු කරනවා. අද මේ පින්වතුන්ලා හැමදෙනා මෙතන ඥාති පිරිස ඇති, ඒ වගේම අසල්වාසීන් ඇති, හිත මිත්‍රාදීන් ඇති, මේ හැම කෙනෙක්ම එකතුනේ තමන්ගේ ඥාතිවරයාට හිතවතාට පින් අනුමෝදනා සිදු කරන්නට. අද මේ පින් අනුමෝදනා පිණිසයි හෝරාවක පමණ කාලයක් මේ සද්ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. පින්වතුනි, පසන්නානායකකාරයේ පින්වත් මහත්මයා මේ පින්වතුන්ලාත් එක්ක එකට කල් ගෙවා මීට 3 මාසයකට පෙර කාලක්‍රියා කළා. අද එතුමා වෙනුවෙන් පින් අනුමෝදනා පිණිස මේ ධර්මයේ කෙරෙන්නේ එතුමාට නොවේ. මේ බණ කියන්නේ කාටද? ඔබටයි. ඥාතිවරයාට පින් පිණිස බණ ඇසිය යුත්තේ ඔබයි. වර්තමාන වෙනකොට ගොඩාක් වෙලාවට 3 මාසය
7 දවස් අවුරුද්ද කියලා කියන්නේ සාම්ප්‍රදායික බණක්. දේශකයන් වහන්සේ වැඩම කළාට පස්සේ දේශකයන් වහන්සේ චාරිත්‍රානුකූලව වතපිළිවෙත කරලා බණක් කියලා යනවා. බණ කළ යුතු නිසා බොහෝ දෙනෙක් ඒ බණ සිද්ධ කරන්නේ. හැබැයි මේ ධර්මය කියන්නේ මිනිසෙකුගේ ජීවිතේ පරිවර්තනය කරන අති සුන්දර දෙයක්. ධර්මය කියන්නේ ලෝකයේ තියෙන පරම සත්‍යයට. මේ පරම සත්‍යය අපි හොඳට සමම් යුගයම ඇහුවොත් මේ සත්‍යයට පින්වතුන්ලා බුද්ධිමත් නම් හිත පහදී. පින්වතුන්ලා තුළ තියෙන ඥානය ඒ ඥානය අවදි වෙයි. ඒ ඥානය අවදි වීම තමයි පින. එතනින් තමයි පින උපදින්නේ. උපදින පිනක් තමයි අපිට තවත් කෙනෙකු දෙසා අනුමෝදන් කළ හැකි. ඒ නිසා ධර්ම කතාව කරන්න පෙර ඔබට කරන අවවාදය හොඳට සවන් යුගයම මේ බණපද අහන්න. මේ බණපද ඔබ හොඳට ඇහුවොත් ඔබේ හිත පහදීවි. ධර්ම දේශනාව අවසන් වෙද්දී ඔබට පිනක් උපදීවි. ඒ උපදින පින අපට පුළුවන් අපි හැම දෙනාට එකතු වෙලා ඉදන් මේ ඥාතිනම් හෝතු මේ පින මාගේ ඥාතිවරුන්ට වේවා සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතීන් පරලොව සැපයටපත් වේවා කියලා පින අනුමෝදන් කරන්න පුළුවන්. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම සුන්දර අර්ථයක් අද පින්වතුන්ලා හැම දෙනාට අහන්න ලැබෙනවා. ඒ අර්ථයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙහෙමයි. අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං කසිරංච පරිත්තංච තංච දුක්ඛේන සංයුතං නහිසෝ උපක්ඛමෝ අත්ථි යේන ජාතාන මීයරේ ජරම්පි පත්වා මරණං එවං ධම්මාහි පානිනෝ. බුදුරජාණන් වහන්සේ වදාළා අනිමිත්ත මනං ඥාතං මච්ඡානං ඉද ජීවිතං. මේ මිනිස්යාගේ ජීවිතේට මරණය අතවනනා තැනට නිමිත්තක් නැත්තේය. අපි හැමෝගෙම ජීවිතවලට මරණය අතවැනීම සම්බන්ධයෙන් පින්වතුනි නිමිති නැහැ. ජීවිතේ ගොඩක් ඒවට තියෙනවා නිමිති. විභාග කරන කාල දෙනවා. රස්සා හොයන කාල තියෙනවා. විවාහ වෙන්න හොයන කාල තියෙනවා. හැම දෙයකටම මේ කාලෙට මේක කළ යුතුයි කියලා යම් පැනවීමක් තියෙනවා. මරණයට ඒ බඳු පැනවීමක් නැත. මරණය කියන එක මේ වයසේදී පැමිණෙන්නේ මේ වයසේදී නැත කියලා මරණයට නිමිති නැහැ. මරණය කියන එක මේ විදිහට එන්නේ මේ විදිහට එන්නේ නැත කියලා මරණයට නිමිති නැහැ. ಜಾති ආගම් කුලමල බෙහෙද නැහැ. උස් පහත් ભેද නැහැ. උගත් නුගත් ભેද නැහැ. වැඩ කටයුතු තියනවා කියලා නැහැ. මරණය කියන එක ඕනෑම ඇසිල්ලක ඕනෑම වයසකදී ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් එකක්. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මරණය අතවනනා කල්හි මරණයට නිමිති නැත. කසිරංච පරිත්තංච මිනිසෙකුට ගත කරන්න ලැබී තියෙන ජීවිතය මහණෙනි කසිර ඊතා කෙටි පරිත්ත ඊතා චුට්ටකි. අපේ ජීවිතය ගැන භාග්‍යතුන් වහන්සේ කොහොමද වදාළේ? අපිට ලැබිච්ච ජීවිතේ ඊතා කෙටි චුට්ටක්. මේ බණපදේ කියද්දි පින්වතුනේ මිනිසයාට වයස අවුරුදු 120ක් තිබ්බා. ඔබ අහලා තියෙනවද මේකනේ? බුදුරජාණන් වහන්සේ වැඩෙද්දි අවුරුදු 120 අය හිටියා. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ ගත්තොත් අවුරුදු 120යි.
120ට වඩා වැඩි අයත් හිටියා. අපේ බක්කුල මහරහතන් වහන්සේ ගත්තොත් අවුරුදු 160යි. අද කාලේ වෙනකොට අපිට එච්චර කියන්න බෑ. අපි අද කියන්න වෙන්නේ අවුරුදු කීයක් විතරද? අපිට 70 75 ඒකට ටික කමාරුයි වගේ. මොකද අපේ ආච්චිලා සීලා දැන් 60 70 වෙද්දි මැරෙනවා. අපිට එච්චර එකක් තියෙයි කියලා හිතන්න අමාරුයි. චුට්ටයි. තංච දුක්ඛේන සංයුතං මහණෙනි ඒ චුට්ටත් දුක් ගොඩකි. ඒක බනට තෝරන්න ඕන එකක් නෙමෙයි. මම පින්වතුන්ලගෙන් ඇහුවොත් එහෙම මේ ගත කරපු ජීවිතේ පින්වතුනේ ගත වෙච්ච අවුරුදු ගානේ ඔබ වැඩිපුර ජීවිතේ වින්දාද විඳෙව්වාද කියලා ඔබම දන්න උත්තරේ. ඒ නිසා මේක දුක් ගොඩක්. මේ දුක් ගොඩ කෙටි කාලයක් උරුම කරගෙන කොයි වෙලේ එයිද කියලා දන්නේ නැති මරණයක් එක්ක අපි ඉන්නවා. නහිසෝ උපක්කමෝ අත්ථි යේන ජාතා නමියරේ. මේ මනුස්ස ජීවිතයේ උපන් තැනැත්තාට නොමරී සිටීම පිණිස කිසිදු උපක්‍රමයක් නැත. මේ ජීවිතේ ගත්තොත් පින්වතුනි ඉතා චූටි ලදරු වයසේ පොඩි ළමයි මැරෙනවා. අපි පැවිදිලා අවුරුදු ගාණක් නිසා මිනිසුන්ගේ දුක් කන්දර ගොඩාක් අපි අපේ පැවිදි ජීවිතේ අහලා තියෙනවා. සමහර අපි දන්න කියන පවුල් වලට සිද්ධ වුණා දරුවෝ හම්බෙන්න දැන් ඔන්න දෝලා දීග දුන්නාට පස්සේ දීග දීපු දුවගෙන් අම්මා තාත්තා ඊළඟට අහන්න ආසාවෙ ඉන්න වචනේ තමයි අම්මා මට දරුවෙක් ලැබෙන්න කියලා. එහෙම දරුවෝ ලැබෙන්න හිටපු දෝලා දරුවෝ ලැබෙන්න පෙර කොච්චර ලකලැස්ති වෙනවාද කියන එක දරුවෝ මුණුපුරෝ හදපු මේ පින්වතුන්ලා මට වඩා හොඳට දන්නවා. දරුවෙක් හම්බෙන්න ඉන්නකොට ගෑනු දරුවෙක් නම් ඒ ගෑනු දරුවා වෙනුවෙන් රෝස පාටට හැමදේම ලැහැත්ති කරනවා. පිරිමි දරුවෙක් නම් ලා නිල් පාටට හැමදේම ලැහැත්ති කරනවා. ඒ ලැහැත්ති කරගෙන බලාගෙන ඉද්දී ඇතෙන් දරුවෝ නැද්ද පින්වතුනි අම්මගේ කුසට ඇවිල්ලා අම්මාගේ කුස ඇතුලේ ඉන්න තියෙන මාස ගානේ ඉන්නෙත් නැතුව යන. එහෙම මැරෙනවා. ඇතෙන් දරුවෝ ඉන්නෝ අම්මා තාත්තා දෙන්නෙක් බලාගෙන ඉද්දී. දැන් අපි ওই ගම්වල තියෙනවා සම්ප්‍රදායක් මම දන්නේ නැහැ ඔයගොල්ලෝ ළඟත් එහෙම තියෙනවද කියලා. අපි ගම්වල තියෙනවා සම්ප්‍රදායක් දරුවෝ හම්බෙන්න ඉද්දී ඒ දරුවා වෙනුවෙන් යම් යම් දේවල් ඇඳුම් මහනවා ඊට පස්සේ අර චූටි කොට්ට හදනවා මේවා කරනකොට එකක්වත් සම්පූර්ණ කරන්නේ කොට්ටේ කට මහන්නේ මෙහෙ තියෙන ධම්ම එහෙම ඒක සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදිහට තියෙනවා කොට්ටේ කට මහන්නේ ඇඳුමක් වියල ගොතලා ඉවර කරන්නේ ඒ මොකද දරුවාට හොඳ නැහැ කියලා කියනවා සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තා ඥාති හිතයිසින් ඔක්කොම බලාගෙන ඉන්නවා අහවල් දවසේ දින දීලා තියෙන්නේ උපදී කියලා. උපදින දවසේ මැරෙනවා. ඇතෙන් දරුවෝ අම්මා තාත්තා දෙන්න එක්ක බෝනික් එක්ක වගේ හොරතල් වෙවි ඉන්න වයසේදී මේ ලෝකේ දාලා යනවා. නිමිති නෑ මරණයට. අපිට පින්වතුනි කියන්න තියෙන්නේ චූටි අයත් මැරෙනවා. සෙල්ලම් කරන වයසේත් මැරෙනවා. භද්‍ර යවුවෙනෙත් මැරෙනවා. තරුණයෝත් මැරෙනවා. මැදි වයසේත් මැරෙනවා. නාකි වෙලත් මැරෙනවා. මැරෙනවා කියලා කියනවා මිසක් අපිට කාගෙනවත් කියන්න පුළුවන්ද මැරුන්නේ නැහැ කියලා. හැමෝම මැරෙනවා. හැමෝගෙම ජීවිතේ කරා මරණ එනවා. ජරම්පි පත්වා මරණං නාකි වෙලා මැරී යාම ඒවං ධම්මා හිපානිනෝ සත්‍යයේ ධර්මතාවයයි. ධර්මතාවය කියලා කිව්වේ උරුමේ. පින්වතුන්ලාගේ තුරුමේ එක නම් බණ කියන මගේ තුරුමේ එක නම් පින්වතුනේ මේක අපි විශේෂයෙන් දැනගත යුතු එකක් නෙමෙයිද? මරණය විශේෂයෙන් දැනගත යුතු එකයි. පින්වතුන්ලා හැමදිනාටම මුහුණ දිය යුතු දෙයක් නම්
පින්වතුන්ලා මරණය සම්බන්ධයෙන් දැන නොසිටිය යුත්තේද? අනිවාර්යෙන් දැන සිටිය යුත්තේය. මරණය කියන එක පින්වතුනේ අපිට අපේ ජීවිතයේ ඇතුලේ යම් పూర్ව දැනුම් දීමකින් තොරවමයි බොහෝ වෙලාවට එන්නේ. ඊටාම කලාතුරකින් పూర్ව දැනුම් දීමක් සහිත වෙන අවස්ථා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට මරණය එන්නේ පෙර දැනුම් දීමකින් තොරව. මේ මරණය එන බණ කියන මට අද වෙන්න බැරිද? පුළුවන්. බණ අහන ඔබට ඊළඟ මොහොතේ වෙන්න බැරිද? පුළුවන්. ඒ නිසා මරණය ගැන දැන ගැනීම කල් දාන්න අපිට කාලයක් නැහැ. අපි කවදාත් කල් දානවද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මරණය ගැන දැනගත යුත්තේ මේ දැන්මයි. මේ වාඩි වෙලා ඉන්න ආසනෙමයි. ඒ නිසා අහන්න මරණයේ කතාව. ජීවිතයක පින්වතුනේ පැති දෙකක් තියෙනවා. ඒ පැති දෙක මම හඳුන්වනවා ආධ්‍යාත්ම ලෝකය සහ බාහිර ලෝකය කියලා. අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා බාහිර ලෝකය ආධ්‍යාත්ම ලෝකය. ඕකින් පින්වතුන්ලා ගොඩාක් මහන්සි වෙන පින්වතුනේ ආධ්‍යාත්ම ලෝකයේ වෙනුවෙන්ද බාහිර වෙනුවෙන්ද? බාහිර වෙනුවෙන්. අපි ගොඩාක් දේවල් කරන්න පින්වතුනේ බාහිර වෙනුවෙන්. හේතුව බාහිර තමයි අපට පේන්නේ. බාහිර තමයි අපට පෙන්වන්න තියෙන්නේ. බාහිරට තමයි පිදුම් දෙන්නේ. බාහිර ගැන තමයි හැමෝම කතා කරන්නේ. බාහිර කියන එක හොඳට පෙනුමට නැත්තම් කවුරුත් ගණන් ගන්නෑ. ඒ නිසා බාහිර හොඳට තියෙන්න ඕනේ. අපි ඒ නිසා ඔට්ටු වෙනවා බාහිර වෙනුවෙන්. ජීවිතේ ගොඩාක් දේ අපි කරනවා බාහිර වෙනුවෙන්. බාහිරම හැඩ කරනවා. බාහිරටම ප්‍රශංසා කරනවා. බාහිර දේ ගොඩනගා ගැනීම වෙනුවෙන්ම ජීවිතේ සෑහෙන කැපකිරීම අපි කරනවා. බාහිර දේ පිටුතුනේ අපිට තව කෙනෙකුට මෙහෙම අත දික් කරලා පෙන්වන්න පුළුවන්. මේ මගේ ගේ, මේ මගේ වාහනේ, මේ මගේම මුදලින් මං මහන්සි වෙලා හදපු දේවල්, මේ පුටු සැටිය මං මගේ සල්ලි වලට ගත්ත එක, මේ මගේ බිරිඳගේ ආභරණ මම අරන් දීපුවා, මේ මගේ දරු පැටව. අපිට බාහිර දේ තව කෙනෙකුට පෙන්වන්නත් පුළුවන්. බාහිර දේ දකින්නත් පුළුවන්, බාහිර දේ පෙන්වන්නත් පුළුවන්. ඒ නිසා අපි බාහිර දේට ගොඩාක් කැප වෙනවා. හැබැයි පින්වතුනි අපි කොයි කවුරු ජීවිතේ ගත කරලා අනිවාර්ය උරුමය වන මරණය කියන එකට ආවම ඒකට අපිට කියන්න වෙනවානේ අනිවාර්ය උරුමය කියලානේ. අනිත් දේවල් වලට එහෙම කියන්නේ නැතුව ඉන්න පුළුවන් අපිට. නාකි වීම අනිවාර්යයි කියලා නොකිය ඉන්න පුළුවන්. මොකද හේතුව නාකි නොවීම මැරෙනවා. ලෙඩවීම අනිවාර්යයි කියලා කියන්නේ නැතුව ඉන්න පුළුවන් අපිට. ලෙඩ නොවීම මැරෙනවා. හැබැයි මරණය ගැන එහෙම කියන්න බෑ. යමක් අපි උපදිනකොටම අනිවාර්යෙන් අරන් ආවනම් ඒ අරගෙන ආපු දේ මරණයයි. ඒ මරණය අපි අරගෙන ඇවිල්ලා අපි ජීවිතේ ගත කරලා පින්වතුනේ යම් දවසක මරණය කියන එකට අපි මුහුණ දෙද්දී ඒ මුහුණ දීපි කවුරුත් තමන් ගොඩනගාගත්ත බාහිර ලෝකේ අරන් ගියාද? අරන් යන්නේ. අනිත් අයට පෙන්නපු, අනිත් අය ගුණ කියපු, අනිත් අය ප්‍රශංසා කරපු බාහිර ලෝකේ මෙහි තියලා එයා යනවා. ප්‍රසිද්ධ නළු නිළියෝ මැරුණට පස්සේ ඒ නළු නිළියන්ගේ ශරීර දැන් ලංකාවේ නම් එච්චර නෑ. නමුත් ඔය පිට රටවල් වල ප්‍රසිද්ධ මිනිස්සු මැරුණට පස්සේ
දවස් 15-20 ඒ බොඩි එක තියාගන්නවා. රටින් රටට අරන් යනවා. මම හිතන්නේ පින්වතුන්ලා දන්නවා මේවා. ඒ බොඩි එක අරන් යනකොට අනේ ඉතින් මිනිස්සු ඒක දිහා බල මිනිස්සු මල් තිය අඬනවා. ලංකාවේ වුණත් ඇතෙමු ගැන කියන්නේ නැද්ද? මලගෙවල් වලට ගිහිල්ලා ඇවිල්ලා අනේ අපුයි ජීවත් වුණාටත් වඩා ලස්සනයි කියලා කියන්නේ නැද්ද? මැරුණාට පස්සේ එම්බාම් එක ටිකක් හොඳට කරොත් එහෙම ජීවත් වුණාටත් වඩා ලස්සනයි කියලා මිනිස්සු එහෙම කතා කරනවා. එතනම් මිනිස්සුන්ට බලන්න තියෙන්නේ බාහිර විතරයි. මොකුත් පේන්නේ. මැරිච්ච කෙනාගේ මృత ශරීරය විතරක් දෙක මිනිස්සු ඒ ගැන කතා කරනවා. මැරිච්ච කෙනා පින්වතුනි මృత ශරීරයක් මෙහෙ තියා යනවා නම් අපි මැරෙන දවසට අපේ මේ ශරීරෙත් අපිට කොහේ තියා යන්න වෙනවද? මෙහෙ තියලා අපිට යන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා මොන ප්‍රශ්නේ ආවත් මට මං ඉන්නවා අපි කියනවා. අපි අනිත් අයට සමාජලාට උපදෙසුත් දෙනවා. මොන ප්‍රශ්නේ ආවත් තමන්ට තමන් ඉන්නවා හයියට හිටපන් කියලා. මරණය එනකොට තමන්ට තමනුත් නැත. මෙච්චර කාලයක් පරිහරණය කළා වූ ශරීරයේ පවා අත්හැර දමා අපිට යන්න වෙනවා. මෙසේ යන්න වෙන ගමනක බාහිර ලෝකයේ ගැනම හිතපු මිනිසයාට මරණ මොහොතේ අවසානයේ පින්වතුනි මොකක් මතක් වෙයිද? බාහිර ලෝකයේ ගැනම හිතපු මිනිසයාට අවසාන මොහොතේ මතක් වෙන්නේ බාහිර ලෝකෙමයි. අභාග්‍යයක්. ලොකු අවාසනාවක්. මේ ජීවිත කතාව ඇතුලේ තියෙන පින්වතුනි අපිට කිසිම විෂයක කියා නොදෙන අපි එක විෂයන් ඉගෙන ගන්නවා චූටි කාලේ ඉඳලා උසස් අධ්‍යාපනය හදාරනවා මේක දේවල් අපි කරනවා. මේ කරන කිසිම දෙයක අපිට කියා නොදෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ ඔබේ ආධ්‍යාත්ම ලෝකේ හදපන්. ඒක කියා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා යදත්ථ ගරහි තද කුබ්බමානෝ තමුන්ගෙන්ම දොස් ලැබෙන දෙයක් නම් මහණෙනි ජීවිතේ කරගන්න එපා. ආධ්‍යාත්මය කියන එක හොඳට හදන්න කියලා. ඇයි ආධ්‍යාත්මය කියන එක හොඳට හැදිය යුත්තේ පින්වතුනේ? ඒ ආධ්‍යාත්මය තමයි අපිට අපිව බලා ගන්න තියෙන දේ. ආධ්‍යාත්මය කියන එක ගැන මම ගොඩාක් හිතලා තියෙනවා. ඒ හිතද්දි මට තේරෙන්නේ ආධ්‍යාත්මය කියන එක නම් බාහිරට පෙන්වන්න බැරි තරම්. කලාතුරකින් චුට්ටක් පේන්න පුළුවන්. එහෙම නමුත් ආධ්‍යාත්මය කියන එක බාහිරට පෙන්වන්න බැරි තරම්. ඒක පෙන්වන්න පුළුවන් වුණත් බැරි වුණත් කමක් නැහැ. ඒක හරියට ඔබේ නිවසේ තියෙන කැඩපත වගේ පින්වතුනි. ඔබේ නිවසේ ඔබ තබා තිබෙන කැඩපත ඔබේ ලෝකයේ විශේෂ අංගයක්. ඒ මොකද්ද කැඩපතේ තියෙන විශේෂත්වය? ඔබට ඔබව දකින්න පුළුවන්. ඒක තමයි කැඩපතේ තියෙන හරි සුන්දර කතාව. මොකද මේ ජීවිතේ ජීවත් වෙනකොට අපි ගැන බලනවා කියන එක හරි අඩුවෙන් කරන එක. අපි ඇස් යොමු වෙලා තියෙන්නේ අපිව පේන විදිහට නෙවෙයි. එළියට. අපි එළියේ දේ බලනවා, එළියේ දේ අහනවා, එළියේ දේ විඳිනවා. අපිට අපිව අමතක වෙනවා. මේ අමතක වීම ගැන තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරි ලස්සන අර්ථයක්. මරණය ඉස්සරහා මිනිස්යාගේ අසරණ වීම හරියට මහණෙනි රිලවුන් අත්ලන්නට තැබූ රිලා උගුලට රිලවෙක් අහුණා බඳුය කිව්වා. ඒක කිව්වට මං හිතන්නේ පින්වතුන්ලට තේරෙන්නේ නැහැ. ඒ හේතුව රිලව් අල්ලන්න තියෙන රිලා උගුල ඔබ දන්නේ නැති නිසා. මම මේක දේශනාව ඇතුලේ අහලා තිබ්බට මම දැකලා තිබ්බේ නැහැ. මම ඔක හෙව්වා කලා.
එතකොට මට දැක ගන්න ලැබුණා එකම එක වීඩියෝ පටයක අදටත් ඔය අප්‍රිකානු රටවල් වල වගේ රිලවුම්ම අල්ලලා රිලව් මස් කන මිනිස්සු ඉන්නවා. රිලව් අල්ලන්නේ පින්වතුනි කුරුම්බ ගෙඩියක් වගේ ගෙඩියක් අරගෙන ඒ ගෙඩියේ චූටි සිදුරක් හරනවා. රිලවෙක්ගේ අතක් අමාරුවෙන් දාන්න පුළුවන් වෙන විදිහට පුංචි සිදුරක්. ඒ සිදුර හදලා මේ ලොඳ තියෙන කුරුම්බ ගෙඩිය ගහකට තියලා කිටි කිටියේ බඳිනවා. ඇයි මේක ගහේ බඳින්නේ? රිලව් ගහෙන් ගහට යන නිසා. ගහෙන් ගහට පැනගෙන යන රිලව මේ ගෙඩිය ළඟට එනවා. ඇවිල්ලා මේක ඉව කරලා බලනවා. බලද්දී ඇතුලේ තියෙනවා ලොඳ. මෙයාට කන්න දෙයක්. මේ අමාරුවෙන් චූටි අත අපි අතේ වලල්ලක් දානකොට කරන්නේ අත පුංචි කරන්නේ. ඒ වගේ අත පුංචි කරලා මෙයා අමාරුවෙන් දානවා. අර ගෙඩිය ඇතුළට අත දාලා ලොඳ ටික හූරලා ලොඳ ගුලියක් මෙයා හදා ගන්නවා. හදාගත්ත ගුලිය මෙයාට අදින්න ඕනේ එළියට. එළියට අදින්න හදද්දී තමන්ගේ අත තමන්ට එළියට ගන්න බෑ. ඇයි හේතුව? මෙයා ලොඳ ටික අල්ලාගත්ත නිසා. මෙයා මේ තමන් විසින්ම යත දැම්මේ. තමන් දාපු අතම මෙයාට ගන්න බෑ හේතුව ලොඳ මිටක්. හැබැයි රිලවට එච්චර බුද්ධි මට්ටමක් නැහැ. මම මේ ලොඳ මිටක් අල්ලගෙන ඉන්න නිසා මේක මට අතහැර ගන්න බැරි. ඒ නිසායි මම මේ අහුනේ. ඒක හිතා ගන්න රිලවට ඥානයක් නැහැ. රිලව මොර දෙනවා. ඒ කෑ ගහනකොට ලොකු පොළු අරන් ඉන්නේ නිකන් ලොකු මුගුරු තියෙන්නේ. ඒ මුගුරු අරගෙන අර වැද්ද වෙනවා. ඇවිල්ලා එකපාරයි. එක පහරින් රිලව එතනම. පින්වතුනි අපේ ජීවිතවල කතාත් ගොඩක් රිලවගේ කතාවට එහා නැහැ. ගොඩක් කතන්දර රිලවගේ කතාව වගේම ශෝක ජනකයි. මේ කොළඹම මට මේ සිද්ධියට මුහුණ දෙනකොට මගේ වයස අවුරුදු 23ක්. අවුරුදු 64ක විතර මහත්තයෙකුට මරණාසන්න මොහොතේ ලෙඩ ඇඳෙද්දී පිරිත් ටිකක් කියන්න යන්න මට සිද්ධ වුණා. එතුමා විශ්වවිද්‍යාලයක උගන්වපු කතිකාචාර්යවරයෙක්. එතුමාගේ පුතා තමයි ඇවිල්ලා මට කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ තාත්තා හරි අමාරුයි මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ තාත්තට පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ චුට්ටක් කතා කරන්න. අනේ මට වයස ඔච්චර මතක මම මේ මහත්තයගෙන් ඇහුවා මහත්තයා තාත්තගේ වයස ස්වාමීන් වහන්සේ 63ක් විතර. මම ඉතින් අනේ හිත නැංගේ වාහනේට අවුරුදු 63ක මෝරපු මිනිස්සෙකුට අන්තිම මොහොතේ හිත හදන්නේ කියලා 23ක මම යනවා. බලන්න මේ ජීවිතවල අපි ඉගෙන ගන්න මේ වගේ හරය මොකක්ද කියලා. අපි ඉගෙන ගන්න දේවල් වල හෝ තව කෙනෙකුට කියා දෙන දේවල් වල ඇති හරය මොකක්ද? තමන් අසරණ වෙලාවේ තමන්ට පිහිටක් නැත්තම් අපි ඉගෙන ගත්ත දේ හරය මොකක්ද කියලා හිතම වාහනේට නැග්ගා. එතුමා බලන්න මාව එක්ක යනකොට අමාරුයි කතා කරන්න බැරි මානසික මට්ටම. මම කවුද කියලාවත් අඳුනගත්තේ නැහැ. බොහොම නිකන් දොඩවමින් වාසය කළා. ඊට පස්සේ මම ඉතින් පිරිත් ටිකක් කියලා සෙත් පතලා ආවා. මම ඇවිදින් දවස් 3ක් වගේ ඇතුළත එතුමා කාලක්‍රියා කළා. මේ ගියාට පස්සේ අවුරුදු දවස් 7ක් වෙන දවසේ ඒ පුතා ආයෙ ආවා අපිව හම්බෙන්න. අටපිරිකරකුත් තරන් ඇවිල්ලා අටපිරිකර පූජා කරද්දි මම නිකන් ඇහුවා මහත්තයා තාත්තා නැති වෙද්දි ළඟද හිටියේ? එහෙමයි ස්වාමීනි කියලා. මම ඒව මහත්තයා එහෙනම් ඉතින් අපි කියපු මොනවා හරි ධර්මකාරණකින් තාත්තගේ හිත හදන්න පුළුවන් වෙන්න ඇති. අනේ ස්වාමීනි ඒක නම් කතා කරලා වැඩක් නැහැ කිව්වා.
මම ඇහුවා ඇයි? ස්වාමීනි තාත්තා අන්තිම වෙලාවේ හුස්ම අල්ල මට එකම එක වචනයක් කිව්වා. ඒක කියපු ගමන් පණ ගියා කිව්වා. මම ඇහුවා මාත්තා මොකද්ද කිව්වේ? ස්වාමීනි තාත්තා කිව්වේ පුතේ මගේ පණ ගියත් කමක් නැහැ. අර ඉඩමේ නඩුව නම් අතහරින්න එපා කිව්වා. එහෙම කියාගෙන තාත්තා පණ අතහැරියා. මිනිස්සු මේ ලෝකේ දාලා යනකොට ගොඩාක් යන්නේ අර රිලව් ලොඳ ටික අල්ලගත්තා වගේ. අතහරින්නේ නැති මිනිසයා අසරණයි. ගොඩාක් අසරණයි. ඒ අසරණ මිනිසයා මිය ගියාට පස්සේ ඇතැම් වෙලාවට ආයේ ඉන්නේ නැද්ද ගෙවල් වලට? එනවා. දිෂ්ටි විදිහට එනවා. එක්කෝ එහෙම මෙහෙන් ඇවිල්ලා ඉඟිබිඟි කරනවා. ගොඩාක් ප්‍රශ්න හට ගන්නවා. ඒ ප්‍රශ්න හටගත්තට පස්සේ මැරිච්ච ඥාතියෙක් අපි හිතමු ප්‍රේතෙක් භූතෙක් කියලා ආය ආව කියලා. මැරිච්ච ඥාතියව මේ ජීවත් වෙන ඥාතීන් සතුටින් පිළිගන්නවද? අනේ ආයෙ ඇවිල්ලා එහෙම පිළිගන්නවද? නෑ. දැන් ලෝක දෙකක්. ඒ ලෝක දෙකක් වුණාට පස්සේ මිනිස්සු ගොඩාක් උත්සාහ කරන්නේ මොන තොইলে නටලා හරි අර ආපු කෙනාව පන්න ගන්න. පින්වතුනි මේක කාගේවත් කතාවක් ගැන නෙමෙයි අපි හිතිය යුත්තේ. අපේම කතාව මේ වගේ ශෝකජනක නොවිය යුතුයි කියන එකයි. පෞද්ගලිකව අපේම කතාව කිසි කලෙකත් ශෝකජනක වෙන්න නම් දෙන්න එපා. ඒ ශෝකජනක වෙන්නේ පින්වතුනි අපි අපේ ආධ්‍යාත්ම ලෝකය ගැන හිතුවේ නැත්තම්. ඒ නිසා හිතන්ට හැමතිස්සෙම තමන්ගේ ආධ්‍යාත්ම ලෝකය ගැන අමතක කරන්න එපා කිසි කලෙකත්. තමන්ගේ ආධ්‍යාත්මික ලෝකේ තමන්ගේ ආධ්‍යාත්මික ලෝකේ කියන්නේ හරි සුන්දර එකක් ලස්සනට හදාගත්තොත් ඒකට හේතුව ඒක බැලිය හැක්කේ තමන්ට විතරයි. ඒක තමාට පමණක් දැකිය හැකි අතිශය සුන්දර එකක් වෙනවා. අපි ගොඩාක් උනන්දු වෙලා ඒක හැදුවොත්. හරි ලස්සන සිද්ධියක් තියෙනවා අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ. බෝධිසත්වයෝ එක කාලයක පින්වතුනි බරණැස මහා ධනවත් සිටුවරයෙක් කියලා උපන්නා. සිටු පවුලේ එකම පුත්‍රයා විදිහට ඉපදිලා තරුණ වයසට ආවට පස්සේ ප්‍රධාන සිටු තනතුර ලැබුණා. ඒ ප්‍රධාන සිටුවරයා බවට පත්වීම කියන එක අද කාලේ අපිට සිටුවරු නැති නිසා ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ කාලේ ප්‍රධාන සිටුවරු බවට පත් වෙද්දි පින්වතුනි හරියට රජෙකුගේ රාජමංගල්‍යයක් වගේ ඒක ලොකුවට තිබිලා තියෙනවා. අර සිටු මන්දිරේ ඉතින් විශේෂ උත්සවයක් තියෙනවා. මේ සිටුවරයාව ඔහුගේ ධනය පෙන්වන්න එකතු කරගෙන ගියා. පාරම්පරික ධනයක් නේ තියෙන්නේ. එකතු කරන් ගියා. එකතු කරන් ගිහිල්ලා දැන් දොරවල් අරිනවා. රන් ගබඩාවේ දොර ඇරියා. රිදී ගබඩාවේ දොර ඇරියා. මුතුමැණික් තියෙන ඒ වගේ දොර ඇරියා. ඉතින් පෙන්වනවා එක එක. පෙන්නද්දී බෝධිසත්වයෝ හිතනවා මාගේ ඥාතීන් මේ මහා ධනස්කන්ධය හම්බ කරලා හම්බ කරපු ඥාතීන් නොපෙනේ. හැබැයි ධනෙ පෙනේ. ධනෙ වෙනුවෙන් වෙහෙසුණු කිසිවෙක් නොපෙනේ. ධනෙ පෙනේ. එහෙනම් ධනෙ දාලා තමයි ඒගොල්ලෝ ඔක්කොම ගියේ. බෝධිසත්වයෝ කල්පනා කළා නෑ මම නම් මේ ධනෙ දාලා යන්නේ නෑ. මම මේ ධනය අරගෙන යා හැකි ශිල්පය පුරුදු කරන්න ඕන. ධනය අරගෙන යෑමේ ශිල්පය කියලා කියන්නේ පින්වතුනි ඒක වෙනම එකක්. ධනය අරගෙන යෑමේ ශිල්පය බුද්ධිමතුන්ගේ ශිල්පයක්. ලොකු පරාසයකට හිතන්න පුළුවන් අයගේ ශිල්පයක්. ඒ ධනය අරගෙන යන්න පුළුවන් ශිල්පයට කියනවා දානය කියලා. මොකද්ද ධනය අරගෙන යෑමේ ශිල්පේ? දානය, දන් දීම. ආදි තස්මින් අගා රස්මින් යම් නිහරති භාජනං. ගෙයක් ගිනි ගන්න වෙලාවට බුද්ධිමත් මිනිස්සෙක් කරන්නේ ඉක්මනින් වටින පහේ දේවල් එළියට දාගන්න එකයි.
තන්තස්ස හෝති අත්ථාය නොචායන් තත්ත ඩයති. එළියට යමක් වීසි කරගත්තොත් ඒ විසි කරගත්ත දේ තමයි ප්‍රයෝජන පිණිස පවතින්නේ. පිච්චිච්ච දේ ගැන හේල්ලුවාට පළක් නෑ. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. ඒ වගේමයි මේ ජීවිත කතාව කියන එක ජරා මරණ කියන මහා ගිනි වලින් නිරන්තරයෙන් ඇවිලෙන්නේය. අපේ ජීවිතේ පිංගුතුනේ ජරා මරණ කියන ගිනි වලින් මොහොතක්වත් නොනැවති ඇවිලෙනවා. මොහොතක්වත් නැවතිලා නැහැ. මොහොතක්වත් නොනැවති අපි අපේ ජරා මරණ කියන ගිනි වලින් ඇවිලෙනවා. මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ මම අපේ යාළුවන්ට මම මේ ධර්මයේ අහනකොට මට වයස අවුරුදු 17ක්. ඒ කාලේ මගේ යාළුවා මගෙත් එක්ක කියනවා මේ මෙච්චර තරුණ වයසේ ඔබට පිස්සුද ඔය ධර්මයේ ගැන ඕනවට වඩා කියලා මට නොඑක් කතා කියනවා. මොකද මම ඒ කාලේම 4 පොයට සිල් ගත්තා. එහෙම කියනකොට මම ඒ යාළුවන්ට කියලා දෙනවා වචනයක්. දැන් මේ වෙලාව නෙමෙයි තව අවුරුදු 10ක් ගියපු තැන හිතන්ට තව අවුරුදු 10ක් යනකොට අපි ඔක්කොම අවුරුදු 27 අය. මම එතකොට මගේ යාළුවන්ට කිව්වා සමහරවිට අපි ඒ කාලේ වෙද්දි එක්කෝ ගෑනු දරුවෝ හදාගෙන පෞල් ජීවිත ගත කරයි. එක්කෝ අපි තන තන රස්තියාදු වෙවි රස්සා හොයයි. මං කිව්වා. මං ඒ කියපු වචනේ අවුරුදු 10ක් ගිහිල්ලා අවුරුදු 27 වෙනකොට මම නම් අහන වෙලා. ඒගොල්ලෝ ඇතැම්මු ඒ කියපු දේ ඒ විදිහටම විදිමින් හිටියා. මට මතකෙත් තිබෙන්නේ නැහැ ඕක. මගේම යාළුවෙක් මට කතා කරලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ එදා කිව්ව කතාව මට මේ 27 වෙනි උපන්දිනේ දවසේ මතක් වුණේ කියලා. බලන්න ජීවිතය කියන එකේ ස්වභාවය. අපේ ජීවිත කතන්දරවල පින්වතුනේ අපි ජරා මරණ කියන ගින්නෙන් එදි මේ කොතෙක්ද යන්නේ? ජීවිතය අත්හැර දමා යන තැනටයි අපි යන්නේ. මේ බාහිර අපේ සියලු මේ අපි අසුරු කරන සියලු දේ අත්හැර දාලා යනවා කියන තැනටයි අපි මේ යන්නේ. මහා බෝධිසත්වයන් වහන්සේ මේක දැක්කානේ එක සැනකින්. හේතුව බෝධිසත්වයෝ දානය පාරමිතාවක් විදිහට පුරපු කෙනෙක්. බෝධිසත්වයන් වහන්සේට දානෙ වැටුණා. දානෙ වැටෙනකොට බෝධිසත්වයෝ විවාහ වෙලා හිටියේ. බෝධිසත්වයන්ගේ බිරිඳගේ නම සම්මිල්ල හංසිනි. හරි ලස්සන නම. ඒ ජීවිතේ බෝසත් බිරිඳගේ නම සම්මිල්ල හංසිනි. සම්මිල්ල හංසිනි බිරිඳට කතා කරලා කිව්වා සොඳුරි මේ ධනස්කන්ධය මම අත්හරිනවා. මං ඍෂි පැවිද්දෙන් පැවිදි වෙනවා. සොඳුරි ඔබ කුමක්ද කරන්නේ? එතකොට සම්මිල්ල හංසිනි කියලා කියන්නේ යශෝධරා උත්තමාවි ඒ ජීවිතේ. ඒ උත්තමාවි කිව්වා මාත් අත්හරිනවා. දෙන්නම පින්වතුනේ අර සකල ධනය දන් දීලා ඍෂි පැවිද්දෙන් හිමාලයේ පැවිදි වුණා. ඒ හිමාලයේ පැවිදි වුණාට පස්සේ දැන් පැවිද්ද ලැබලා කාලේ ගොඩාක් ගත වෙලා හිමාල වනයෙන් පහළට ඒගොල්ලෝ බහින්නේ නැහැ. හිමාල වනයේ තියෙන පළතුරු පලාකොළ ආදී කකා එහි ගුණධම් ආරක්ෂා කරන් හිටියා. නමුත් මේ ශරීර කූඩුවට එපැයි ලුණු මිරිස්. ලුණු මිරිස් නැතුව ගියොත් එහෙම මේ ඇඟ ලෙඩ වෙනවා. අර තාපස පැවිද්දෙන් පැවිදි වෙච්චි මේ සම්මිල්ලහාසිනී තාපසිය ලේ අතිසාරය කියන ලෙඩේට ගොදුරු වුණා. දැන් ලේ බඩේලේ යනවා ලේ වමන යනවා. එතකොට මහ බෝධිසත්වයන් වහන්සේ බෙහෙත් කිරීම පිණිස මේ තාපසියව එකතු කරගෙන යලිත් බරණැසට ආවා. බරණැසට එනකොට දිග ගමනක් ඉතින් මම හිතන්නේ පින්වතුන්ලා ඉන්දියාවේ ගිහින් නැති දඹදිව ගිහින් තියන අය දන්නවා හිමාලය කොහෙද බරණැස කොහෙද කියලා. සෑහෙන දුරක් එන්න ඕනේ. සෑහෙන දුරක් ආවා. එද්දී අර තාපසීන් වහන්සේට හොඳටම මහන්සි. චූටි අම්බලමක් තිබ්බා. මේ තාපසී කිව්වා ස්වාමී මං චුට්ටක් මේ අම්බලමේ යහනේ හාන්සි වෙන්න
ඔබ ගිහිල්ලා මටත් එක්ක යම් පිණ්ඩපාතයක් අරන් එන්න කිව්වා. මේ තාපසිය හාන්සි වුණාට පස්සේ බෝධිසත්වයෝ පිටත් වෙලා ගියා. ඒ මොහොතේ මර තාපසිය ජීවිතය අත්හැරියා. දැන් අම්බලමේ මේක වෙද්දි සාමාන්‍යයෙන් පහන්දර 5:05 කියලා හිතමු. ඒ වගේ වෙලාව වෙද්දී අර හාන්සි වෙච්ච තාපසිය එහෙම්ම කලුරිය කරලා මිනිස්සු උදේම මේ අම්බලමට රාජකාරී පිණිස යන ගමන් ගොඩ වැදුනා. ගොඩ වැදෙද්දී මිනිස්සු කවදාවත් දැකලා නැති තරම් ලස්සන රූපයක් තියෙන ස්ත්‍රියාවක් මේ අම්බලමේ යහනක හාන්සි වෙලා ඉන්නවා. ඒ සම්මිල්ල හාසිනී කුමාරිය ඒ කාලේ ගොඩාක් ලස්සනයි. අර මිනිස්සු තමන්ගේ ගමන් නවත්තලා තැන වාඩි වුණා කියනවා. කොයි වෙලාවක හරි මේ ගෑනු කෙනා නැගිටිනේ. අනේ මෙච්චර ලස්සන එක්කෙනෙක් එක්කනම් කතා කරලම යන්න ඕන කියලා හිතලා මිනිස්සු එතන හිටියා. මිනිස්සු දැන් බලාගෙන ඉන්නවා ඒ තාපසිය නැගිටින්නේ. එක පුරුෂයෙක් හොඳට බලාගෙන හිටියා. බලනිදී පුරුෂයා දැක්ක නිකන් මේ ශරීරේ උස් පහත් වීමක් නෑ වගේ. ළඟට ගිහිල්ලා නාසයට මේ ඇඟිල්ල සමීප කරගෙන ඉඳලා බැලුවා හුස්ම ගන්නෑ. දැනගත්තා කලුරිය කරලා ඒ මිනිස්සේ ඇස්වල කඳුළු පුරවගෙන කියනවා අනිත් මිනිස්සුන්ට අයියෝ අපි බලාගෙන හිටියා නැගිටි කියලා. ඈ මිය ගිහිල්ලා අර මහා ජනකාය පින්වතුනි බාහිර රූපකායක් දිහා ඒ රූසිරි බලන්න හිතාගෙන හිටපු මහා ජනකාය එක හඬින් අඬන්න පටන් ගත්තා කියනවා අයියෝ මෙච්චර ලස්සන කාන්තාවක් මේ මනුස්ස ලෝකේ පණ පිටින් ඉඳලා මැරෙනකන් අපිට දකින්න බැරි වුණානේ. මිනිස්සු අඬන්න පටන් ගත්තා. බාහිර දේ වෙනුවෙන් මිනිස්සු එකලත් ඇඬුවා. මිනිස්සු අදත් අඬනවා. හෙටත් අඬાવી. ප්‍රඥාවෙන් ජීවිතේ දකින තාක් පින්වතුනි ඇඬුම කියන එක නම් අපේ නවතින්නේ. ප්‍රඥාවෙන් ජීවිතේ දකින තාක් බෝධිසත්වෝ පිණ්ඩපාත කරගෙන එද්දී බෝධිසත්වයන් වහන්සේට ඇහෙනවා මිනිස්සු අඬනවා. බෝධිසත්වයන් වහන්සේ බැලුවා ප්‍රිය තාපසිය කාලක්‍රියා කරලා දැන් මොනව කරන්නද? අරගෙන ආපු පිණ්ඩපාත දාණය බෝධිසත්වෝ වැළඳුවා. අඬන මිනිස්සු බලනවා අපි ඔක්කොම අඬනවා. මේ එක පුද්ගලෙක් මෙතනම බත් එකක් තියාගෙන අනුභව කරනවා. එක මිනිහෙක් ඇහුවා තාපසය ඔහේ කවුද? අපි ඔහේව කලින් දැකලා නේ. කිව්වා මමයි මෙන්න මේ තාපසියයි හිමාල පර්වතයේ ඉඳලා අදයි බරණැසට ආවේ. මේ තාපසිය නුඹේ කවුද? මේ මගේ ගිහි කල බිරිඳ. පැවිදි වුණාට පස්සේ මගේ සහෝදර තාපසිය. තාපසය ඔහෙට හිතක් පපුවක් නැද්ද? ඔහෙගේ බිරිඳ මිය ගිහින් එද්දි ඔබගේ ප්‍රිය සහෝදර තාපසිය මිය ගිහින් එද්දි ඔබේ ඇහි කඳුලක් නේ? එතකොට බෝධිසත්වයෝ හරි ලස්සනයි කියපු කතාව. බෝධිසත්වයන් වහන්සේ කියනවා මිනිසුනේ මැරිච්ච කෙනා මැරිලා යන්න ගියා. නුඹලා අඬනවා නම් එඩිය යුත්තේ මැරුණු කෙනා ගැන හිතලා නොවේ. අඬනවා නම් අඬපල්ලා නුඹලා ගැනම හිතලා. හේතුව නුඹලා වාඩි වෙලා ඉන්නකොට ආයුෂ වාඩි වී ඉන්නේ. ආයුෂය ගෙවෙනවා. නුඹලා හිටගෙන හිටියට ආයුෂය හිටගෙන ඉන්නේ. ආයුෂය ගෙවෙනවා. නුඹලා නිදාගත්තට ආයුෂය නිදියන්නේ. ආයුෂය ගෙවෙනවා. නුඹලා ගමන් කරනකොට නුඹලාට වඩා ගොඩාක් වේගෙන් ආයුෂය ගමන් කරනවා. ඒ නිසා තමන් මරණයට වේගෙන් ලං වෙවි ඉන්නවා කියලා දැකලා අඬනවා නම් අඬන්න කිව්වා. කාගෙන හිතලද? තමුන් ගැන හිතලා. ඇත්තෙම පින්වතුනි නුවණැත්තෙක්ගේ ඇහැට කඳුලක් ආවට කමක් නැහැ. තමන් ගැන හිතලා.
අපේ මේ ජීවිත කතාව ඇතුළේ නේක දේ කර කර ඉඳලා අපි කොයි කවුරුත් අපේම මරණයට මුහුණ දෙන දවසට අපි කරපු දේවල් ඔක්කොම පින්වතුනේ නිෂ්ඵලයක් වෙනවනේ. අඬන්න දෙයක් නෙමෙයි ඒක. අඬන්න දෙයක්. අපි කරපු හැම දෙයක්ම නිෂ්ඵලයක් වෙනවා නම් ඒක අඬන්න දෙයක්. ජීවිතය අත්හැර යනකොට ඒ අත්හැර යාම කියලා කියන්නේ අපි හැමදෙනාගේ හිතට කටක කරකස දුකක් උපදවන දෙයක් නම් කල්ලාතු මේ ගැන හිතලා අඬන්න වටිනවා. ඒ නිසා මේ දහම් අවවාදය පින්වතුන්ලගේ හිතවල හොඳට රැව් දෙන්න පටන් ගත්තොත් අදින් පස්සේ පින්වතුන් තමන් ගැන හිතන අය බවට පත් වේ. තමන් ගැන තමන් හිතන්න ඕන. තමන්ගේ ආධ්‍යාත්ම ලෝකය ගැන. හේතුව පින්වතුනි බාහිර ලෝකයක් අසුන්දර වෙන්න ලොකු වෙලාවක් යන්නේ. බාහිර ලෝකයක් අසුන්දර වුණාම තමන්ට තමන් විතරක්ම අවසානයේ තමන්ගේ රැකවරණය පිණිස රැකවරණ හදා ගැනීම පිණිස ඉතුරු වෙනවා. බාහිර ලෝකේ අපි හිතාගෙන පතාගෙන ඉන්නේවා හරි වේගින් අසුන්දර වෙලා යනවා. මම එක කාලෙක මහනුවර වැඩ හිටියා. ඒ ඉන්න කාලේ පින්වතුනේ හදිසියෙම හටගත්ත ගින්නක් හේතු කරගෙන මේ ගාමන්ට් එකක අයිතිකාරී ඒ ගින්නට මැදි වෙලා ගින්නේ තැඹුණා. අර ඔබ දැකලා ඇති ගාමන්ට් වල එහෙම සාමාන්‍යයෙන් අර කාමර හදන්නේ ලෝහ වලින්නේ වැඩිපුර කරන්නේ. මේ වටේට ගින්න ඇවිලුණා. මෙයා මේක මැද ගින්නට කොට වුණා. ගින්නට කොට වෙලා එහෙම කලන්තේ දාලා වැටිලා තියෙනවා. ගින්න නිවන්න ගොඩක් වෙලා ගියා. මෙයා ගින්න ඇතුලේ තැඹුණා. තැඹුණාට පස්සේ අසාමාන්‍ය විදිහට ශරීර සංයුති වෙනස් වුණා. ශරීර සංයුති වෙනස් වුණා කියලා කියන්නේ දැන් අර අපි ගත්තොත් බිත්තරේ ද්‍රවණේ තියෙන ඇතුලේනේ. බිත්තරේ ඇතුලේ තියෙන ද්‍රව ස්වභාවයේ තඹපො මොකද වෙන්නේ? ඝන වෙනවනේ. අන්න ඒ වගේ එකක් වුණා මෙයාගේ ශරීරෙට. ශරීරේ ගොඩාක් අවයව අක්‍රිය වුණා. රෝහලට අරගෙන එනකොට බේරන්න බෑ. යන්තම් හෘද ස්පන්දනයේ තිබුණා. ශරීරයේ කිසිම ආකාරයකින් හොලවන්නවත් බෑ. මේ මහත්යට හිටපු දරුවෝ ටික එක හඬින් අඬන්න පටන් ගෙන තියෙනවා. අනේ අපච්චි කියලා. අඬනකොට මේ වෛද්‍යවරුන්ට පේනවා මේ මෘත ශරීරයක් වගේ ඉන්න කෙනා කඳුළු සලනවා. එයාගේ නොසෙල් වෙන ශරීරයෙන් ඇස් වලින් කඳුළු කැට ගලා හැලෙනවා. ඒ ડોක්ටර් කෙනෙක් දැකලා කියලා තියෙනවා අර දරුවන්ට මේ බලන්න ඕගොල්ලෝ මේ වෙලාවේ බුද්ධිමත් වෙන්න මේ තාත්තට ඇහෙනවා ඕගොල්ලෝ කියන එක. තාත්තට ඕගොල්ලෝ කියන එක ඇහෙනවා. බලන්න තාත්තා දුකට අඬනවා. මේ වෙලාවේ ඕගොල්ලෝ තීරුම් ගන්න තාත්තගේ ඇඟට මුකුත් කරන්න බෑ. හැබැයි ඕගොල්ලෝ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මන් ආවොත් තාත්තගේ හිතට යමක් දෙන්න පුළුවන් වෙයි. ඒ නිසා පරක්කු නොවි ස්වාමීන් වහන්සේ නමක් වඩම්මන් ඉන්න කිව්වා. එතකොට අපේ අසපුවට කතා කරද්දී මම වැඩ හිටියේ. මං ඉක්මනින්ම ඒ මහතුරුත් එක්ක ඒ තාත්තා බලන්න ආවා. ඇත්තටම මගේ ජීවිතේත් ඒක පුදුම වෙනස් විදිහක් අත්දැකීමක්. මොකද මල කඳක් වගේ ඉන්න කෙනෙකුට මට බණ කියන්න ඕනේ. කිසිම සංවේදී බවක් නැති කෙනෙක්ට. මං එතෙන් ඇවිල්ලා ඒ තාත්තට කතා කරන්න සූදානම් වෙද්දී ඒ තාත්තගේ ලොකු පුතා තාත්තගේ ඔළුවේ අත ගාලා තාත්තට කිව්වා තාත්තේ මේ ඉන්න තාත්තව බලන්න ස්වාමීන් වහන්සේ වැඩියා කිව්වා. කිව් සෙනින් මම බලාගෙන ඉඳි පිංගතනේ අර තාත්තගේ ඇස් වලින් කඳුළු කැට ගලා හැලුණා. මට ඒ වෙලාවේ මගේ පපුව රත් වෙලා ගියා. මං ගැන හිතලා. මගේ මරණාසන්න මොහොතට මට මෙහෙම මුහුණ දෙන්න වුණා.
ඇස් දෙක අරගන්න බැරුව, අතක් පයක් හොලවන්න බැරුව. එහෙම මගේ මරණයට මට මුහුණ දෙන්න සිද්ධ වුණොත් අපේ ආච්චිලා සීලා සමහරලාවට කියනවා, අපිත් එක්කත් කියනවා, හාමුදුරනේ මට වෙන මොකුත් උන්නේ මට අන්තිම වෙලාවේ බුදු පිළිමේ දිහා බලාගෙන බුදු කුටිය පෙනි මැරෙන්න තිබ්බනම් මට ඒ ඇති. සමහර ආච්චියම්මල සීලා දරුවන්ට කියනවා, පුතේ මට අමාරු වුණොත් එහෙම ඉක්මනට ස්වාමීන් වහන්සේලා වඩම්මලා පිරිත් ඩිංගිත්තක් කියවපන්, මට පිරිත් අහගෙන මැරුණා නම් ඇති. සමහර දෙමව්පියෝ කියනවා, මට වෙන මොකුත් ඕනේ මගේ දරු පැටවු ටික වට කරගෙන මගේ පණ ඩිංග ගියා නම් ඇති. මාව රෝහල් වලට අරගෙන යන්න එපා, මම මැරෙන වෙලාවේ මං හදාගත්ත ගෙදර මට පණ ගියා නම් ඇති. මෙහෙම කියන්නේ නැද්ද? ඔයිට වඩාත් කියනවා. ඔයිට වඩාත් එක කතා මිනිස්සු කියනවා. ඒක පින්තුනේ යථාර්ථයක් වෙයිද නැද්ද කියලා අපි කාටවත් පුළුවන්ද ස්ථිර සාක්ෂියක් දෙන්න? බෑනේ. ඒ නිසා ජීවිතය කියන එකේ සූදානම් වෙලා ඉන්න අමාරුම තැනට. අමාරුම තැන තමයි අපිට ඇස් දෙක අරගන්නත් බැරුව, අපිට අතපය හොලවන්නත් බැරුව, අපිට කන් දෙක ඇහෙන්නේ නැතුව හිතත් එක්ක තනි වෙන්න උනොත් ආන්න එතනට ලැහැත්ති වෙන්න. එහෙම වුණොත් අපි සාර්ථකයි. එහෙම වුණොත් අපි ගොඩාක් සාර්ථකයි. අපේ ජීවිතේ අපි අසරණ නැහැ. අද මිනිස්යාට තියෙන ලොකු දුර්වලතාවයක්, මිනිස්යාට තමන් එක්ක තනි වෙන්න තියෙන ඉඩ ඇහිරී තිබීම. මේ මොකක් ගැනද මම කියන්නේ පින්වතුනි? ජංගම දුරකථනයේ පරිහරණය බුද්ධිමත්ව කරන්න. ජංගම දුරකථනය කියන එක අපිව ඈත් කළා. මට මතකයි ඉස්සර උසස් පෙළ ලියන කාලේ මම මේ බණපද එහෙම් මෙහෙන් අහන්නේ, මට ලොකු වෙලාවක් නැහැ පාඩම් වැඩත් එක්ක. මම පොඩි පොත් තියාගෙන චුට්ටක් බුද්ධ දේශනා කියුවා. ඒ කියවන බුද්ධ දේශනා මට සිහි කරන්න ලොකුට කාලයක් නෑ. මම බුද්ධ දේශනා ගොඩාක් සිහි කරලා තියෙන පින්වතුනේ. නිදාගෙන ලයිට් ඔෆ් කරලා නිින්ද යනකම් මං කරේ අර අහපු ලස්සන බුද්ධ දේශනා සිහි කර හිටියේ. මට සමහරවිට බුද්ධ දේශනාව සිහි කිරීමෙන් උපදින සතුටෙන් පැය 2-3 නිින්ද යන්නේ. අපිට නිදාගද්දීවත් අපිත් එක්ක තනි වෙන්න විවේකයක් තිබුණා. හැබැයි දැන් අපෙන් මේ විවේකය හොරකම් කරලා අද ගොඩාක් වෙලාවට අපි නින්දට යන්නේ ස්මාර්ට් ෆෝන් එක දිහා බලාගෙන. ස්මාර්ට් ෆෝන් එකේ ආලෝකය දිහා බලාගෙන ඇස් රිදෙද්දී අපි නින්දට යනවා. ස්මාර්ට් ෆෝන් එකම ගානට එලාම් එකට අපි වැහැරෙනවා. ඇහැරිච්ච ගමනත් අපි ඒක බලනවා. අභාග්‍යයක්. තමන්ගේ ජීවිතේ රැකගන්න. තමන්ගේ ජීවිතේ රැක ගැනීම පිණිස උනන්දුවක් හිතක් ඇති කරගන්න. තමන්ගේ ජීවිතේ රැක ගන්නවා කියලා කියන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්ම ලෝකේ හදා ගැනීම. ආධ්‍යාත්ම ලෝකේ හදා ගැනීම කියලා කියන්නේ පින්වතුනි හොඳට පින් කර ගැනීම. තමන්ගේ ජීවිතේ හොඳට පින් කරන්න. තමන්ගේ ජීවිතේ හොඳට කුසල් කරගන්න. තමන්ගේ ජීවිතය ඇතුලේ යුතුයකම් වගකීම් නොපිරිහෙලා ඉෂ්ට කරන්න. තමන්ගේ ජීවිතේ ගත කරනකොට තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වෙන්න. තමන්ගේ හිත තමන්ට චෝදනා නොකරන ජීවිතේ හරි සුන්දර එකක්. ඒ ජීවිතේ තමයි යම් දවසක අපිට අපි උදෙසා සුන්දර සාක්ෂියක් දෙන්නේ. ඔබ හිතන්න අපිට අපේ ගෙදර මිනිස්සු බයින්ද ගත්තොත් එහෙම අපිට බේරිල්ලක් නැත්තම් අපිට පුළුවන් ගේ දාලා යන්න. අපිට ගමේ මිනිස්සු බයින්ද පටන් ගත්තොත් අපිට පුළුවන් ගම දාලා පැනලා යන්න. රටකම මිනිස්සු එකතු වෙලා අපිට දෝෂාරෝපණය කරොත් අපිට පුළුවන් රට දාලා යන්න.
මිනිස්සු එක දිගට බයිනවා නම් අපිට පුළුවන් මේ කන් දෙක බීරි කරගන්න. තමන්ගේම හෘද සාක්ෂිය නම් තමන්ට දොස් කියන්නේ. අපි පින්වතුනේ කොහේ ගිහින්ද හැංගෙන්නේ? ආන්ගේ නිසා තමන් තමන්ගේ ජීවිතයට රැකවරණ කැමැත්තෙන් හොඳට පින් කරගන්න පින්වතුන්ලා වෙන්න. ප්‍රමාද වෙන්න එපා පින්වතුනේ පිනට. ප්‍රමාද වෙන්න එපා කුසලයට. ප්‍රමාද වෙන්න එපා යහපතට. ප්‍රමාද වෙන්න එපා යුතුයකම වගකීම ඉෂ්ට කරන්නට. ඒකට ප්‍රමාද වුණොත් ඒ ප්‍රමාදය තුළ අපිට ඉතුරු වෙන්නේ පසුතැවීම විතරමයි. මොකද මේ ලෝකයේ තියෙන සියලු බන්ධනයෝ අපි නුවණින් දැකලා අත්හැරියේ නැත්තම් ඉබේ කැඩිලා යන්නේ. නුවණින් දැකලාම අත්හරින්න ඕන. හේතුව මේ බන්ධන හැදිච්ච තැන අපිටවත් හිතාගන්න බැරි නිසා. අපිට මේ බැඳීම් කියන ඒවා අපි කිව්වොත් එහෙම බැඳීම් අත්හැරලා දැන් සමහර උපාසකම්මලා එහෙම අපිත් එක්ක මේ කියලා තියෙනවා. හාමුදුරනේ මම නම් බැඳීම් ඔක්කොම අත්හැරලා ඉන්නේ කියලා කියනවා. එහෙම බැඳීම් අත්හැරලා ඉන්නවා කියලා කිව්වාට බැඳීම් අත්හැරලා යන්නේ? එහෙම අත්හැරෙන්නේ නැහැ. බැඳීම් කියන එක හටගත්තේ ලණු පොටකින් රැහෙනකින් නම් අපිට රැහෙන ලිහලා දැම්මේකි. බැඳීම් හටගත්තේ දංගලකින් නම් දංගල කඩලා දැම්මේකි. බැඳීම් කියන ඒවා හටගෙන තියෙන්නේ කොහෙන්ද? චිත්ත අභ්‍යන්තරේ. මානසිකව බැඳිලා තියෙන්නේ. දූ දරුවෝ අම්මා තාත්තට බඳින්නේ දංගල් වලින් නෙමෙයි මානසිකව. බිරිඳ ස්වාමි පුරුෂයාට බඳින්නේ දංගල් වලින් නෙමෙයි මානසිකව. මේ ලෝකෙ පිංගුතුලා එහෙනම් කියන්න බලන්න ගොඩාක් ප්‍රබල බන්ධන දංගල් වල බන්ධනද මානසික බන්ධනද? මානසික බන්ධන. ගොඩාක් ප්‍රබල දංගලේ බන්ධන නෙමෙයි මානසික බන්ධනයි ප්‍රබල. ඒ මානසික බන්ධන ටික තමයි මැරෙද්දී කැඩෙන්නේ. මැරෙද්දී කැඩෙනවා නෙමෙයි. මැරෙද්දී අත්හැරලා දාලා යන්න වෙන්නේ මේ මානසික බන්ධන ටික. සජීවී දෙයටත් බැඳෙනවා, අජීවී දෙයටත් බැඳෙනවා. සජීවී අජීවී දේවල් දෙකටම බැඳෙනකොට මේ ලෝකේ අත්හැරලා දාලා යනවා කියන එක අර රිලවාට වෙච්ච නැස්පැති වගේම එකක් වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය කියන එක ගැන පින්වතුනේ ගොඩාක් අපි හිතනවා. මේ ජීවිතය ගැන තේරුම් ගන්න මෙහෙම. අම්බලමක් වගේ. දැන් මේ බණ ඉස්සරහට අපිට කියන්න බැරි ඒවා. හේතුව ඉස්සරහට අම්බලම් දන්නෙත් නැහැ නේ. අම්බලම කියලා කියන්නේ මිනිස්සු ගමන් බිමන් යද්දී විවේක ගත්ත තැන්. අම්බලම පොදු තැනක්. අම්බලමට ගිහිල්ලා මිනිස්සු විවේක ගන්නකොට ඒ අම්බලමටම තව කට්ටිය එනවා. ඇවිල්ලා ඉතින් ওই රාත්‍රියේ කතා බහ කර කර ඉන්නවා. දුක සැප බෙදා ගන්නවා. කොහින්ද ආවේ කින්ද මන්ද දැනගන්නවා. කෑම බීමක් තියෙනවා නම් බෙදා හදා ගන්නවා. සතුටු වෙලා ඊළඟ දවසේ එළි වුණාම මොකද වෙන්නේ? ආයේ තමන් ආපු ගමන් තම යනවා. මනුස්ස ජීවිතය කියලා කියන්නේ පින්වතුනේ අම්බලමක් වගේ. මේකට අපි හැමෝම ආවේ තනියම. ඇඟේ නූල් පොටක් වන් නැතුව අපි ඇවිල්ලා මෙහි ආවට පස්සේ අපි එක බන්ධන ගොඩක් හදනවා. අම්බලමේදී මුණ ගැහිච්ච අය වගේ අපිට ගොඩාක් අය මුණ ගැහෙනවා. මුණ ගැහෙන අයත් එක්ක අපි නොයෙක් බන්ධන හදා ගන්නවා. හදාගත යුතුයි. නැත්තම් මේකේ පැවැත්මක් නැහැ. අම්බලමේ අපි නිකන් කතා බහ නොකර පැත්තකට වෙලා හිටියොත් එහෙම මේ අම්බලමේ ගත කිරීම මහ දුකක්. හැබැයි අඳුන ගන්න ඕන මේ අම්බලමක් කියලා. මේකේ ගත කරන්නා වූ ඊට කෙටි කාල වකවානුව තුළ අරහට ගන්න බන්ධන අත්හල යුතු බන්ධනයි කියන තීරුමට ආවොත් නම් ඒ මිනිසයා මෙච්චර දක්ෂයෙක් කියලා කියන්න උපමා නැහැ. ඒ මිනිසයාගේ දක්ෂකම මෙච්චරයි කියලා කියන්න උපමා නැහැ. ඒ තරම් දක්ෂයි. හැබැයි ඒ බඳු දක්ෂ මිනිස්සු හොයාගන්න නැති තරම්. මොකද මේ බන්ධනේ හටගන්නේ අපි හිතන්නේවත් නැති තැන්වල.
මට නංගි කෙනෙක් උපදිනකොට අපේ පවුලට මං 8 වසරේ ඉගෙන ගන්න. එතකොට නංගි උපදිනකොට මං සාමාන්‍ය ලොකුයි. මම ඒ කාලේ බෝඩින් වල අධ්‍යාපනය ලැබුවා. ඉතින් ඒකත් එක්ක අර නංගිත් එක්ක ගත කරන්න දෙන කාලේ අඩුයි. මං සතියකට සැරයක් විතර ගෙදර ගියාම මං හරි ආසයි ඒත් එක්ක ඉන්න. එයාගේ අවුරුද්දට වගේ තාත්තා ගෙනත් දුන්නා. එයාට බෝනික්කියෙක් ගෙනත් දුන්නා. මෙයා ඒක ගෙනත් දුන්නාට පස්සේ එයා සම්පූර්ණ ජීවිතය කරගත්තේ මේ බෝනික්කව. හැමතැනම මේකව අර යනවා. මේකව ළඟ තියාගෙන ඉඳා ගන්නවා. ඉතින් මට සමහර දවස්වලට මෙයාව ওই තනියම ඉද්දි ආදරයට අඬවන්න හිතෙනවා. එතකොට මම කරන්නේ අර බෝනික්කව අරගෙන මෙයා බලාගෙන ඉද්දි බෝනික්කගේ ඔළුව ගලවනවා. මේකගේ ඔළුව ගලවනකොට මෙයා මොර දීලා අඬනවා. මට ඒ කාලේ ඒක තේරුමක් තිබෙන්නේ නැති එකයි. නමුත් මම මහණ වුණාට පස්සේ ධර්ම ඉගෙන ගත්තී මම කල්පනා කළා අපේ ජීවිතවල බන්ධන හටගන්නේ අපි හිතන්නේවත් නැති වයස්වලනේ. නොදරුවා කාලේ ඉඳලා බැඳෙනවා. පුංචි කාලේ සෙල්ලම් බඩු වලට ඊට ටිකක් ලොකු වෙනකොට ওই කාකට පෙට්ටි පොත් ඔවට ඊට ලොකු වෙනකොට තව වටින දේවල් වලට ඊට ලොකු වෙනකොට අපි බන්ධන පරාස එන්න චූටි වෙනවද ලොකු වෙනවද? ලොකු වෙනවා. අවසානයේ ඒ ලොකු වෙලා ඒ බන්ධන ඔක්කොමත් එක්ක මේකේ ස්ථාවර වෙන්න තියෙනවා නම් කමක් නැහැ. නමුත් මේකේ ඇත්තටම වෙන්නේ මොකද්ද? අපි පින්වතුනේ අපේ ජීවිතය ගැන අපි කතා කරනකොට බුද්ධියකින් තොරව අපි කතා කරොත් අපි කියයි අපි මේ මනුස්ස ජීවිතේ වැඩිමින් ඉන්නවා. අපි එහෙම කියයි. සාමාන්‍යයෙන් එහෙම නේද ලෝකේ කියන්නේ. බටහිර ජාතිකයන් එක කලවම් වුණාට පස්සේ අපිත් උපන්දින සැමරීම් වලට ඉටිපන්දම් දෙල්ලින් ආදී දැන් ඇවිත් තියෙනව නේද? බලන්න ඉටිපන්දම් දැල්ලන්න ගත්තොත් එහෙම අවුරුදු 10ට ඉටිපන්දම් 10යි. 20ට ඉටිපන්දම් ගාන වැඩි 20යි. 30 උපන්දිනේට ඉටිපන්දම් 30යි. එතකොට ඉටිපන්දම් ගහන්න ඕන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. අපිට නිකන් හිතෙනවා අපි එන්න වැඩෙනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ මොකද්ද? ජීවත් වෙද්දී අපිට ඉන්න තියෙන කාලේ අහිමි වෙවි යනවා. ඇත්තම කතාව ඒක. අපි ජීවත් වෙනවා කියලා සිද්ධ වෙන්නේ පින්වතුනේ අහිමි වීමමයි. අපිට හිමි වෙන යන්තා දේ ඇද්ද? ඒ හිමිව තියෙන දේ අහිමි වීමට අපි ලං වෙනවා. තේරෙනවද කියපු දේ? අපි මේ දක්වා හිමි කරගත් යන්තාක් දේ ඇද්ද? මේ ගත වෙන නිමේෂේ පවා හිමි කරගත් සියලු දේ අහිමි වීමට අපි ලං වෙමින් ඉන්නවා. ඒ නිසා අහිමි නොවන දෙයක් අපිට තිබිය යුතුයි. අහිමි නොවන අපිත් එක්ක අනුගාමිකව එන ඒකම එක දේ පිනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා චිරප්ප වාසින් පුරිසං දූරතෝ සොත්ති මාගතං. දුරු රටක සේවා කටයුතු කරලා යම් මිනිස්සෙක් සුවසේ මව් රටෙද්දී ඥාති මිත්තා සුහජ්ජාච අභිනන්දන්ති ආගතං. ඥාතින් මිත්‍රයන් හිතවතුන් එයාව සාදරයෙන් පිළිගන්නේ යම්සේද තතේව කත පුඤ්ඤම්පි අස්මා ලෝකා පරංගතං. ඔය වගේමයි පින්කල කෙනෙක් මේ ජීවිතය අත්හැරලා පරලෝ යාම පුඤ්ඤානි පතිගන්නන්තු පියං ඥාති වාගතං. පින පැමිණෙනවා ප්‍රියමනාප ඥාතියෙක් වගේ එයාව පිළිගන්න. ඒක තමයි අසරණ නැති බව. ඒ නිසා පින්වතුන්ලා කවුරුත් අදිෂ්ඨාන කරන්න ලැබිච්ච මනුස්ස ජීවිතේ හොඳට සිත කය වචනෙන් පින් කරන්න. ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකින්න, සල්ලාලකම් වලින් වළකින්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න තරම් පෞරුෂයක් හදාගන්න. ඇයි මේ කුමක් උදෙසාද මේක කරන්නේ?
තමන්ගේ බිරිඳ උදෙසාද, දරුවෝ උදෙසාද, කා උදෙසාද? තමා උදෙසා. තමා උදෙසා තමන්ගේ කය රකින්න. තමා උදෙසා තමන්ගේ වචන බොරු කේලම් හිස් වචන පරුස වචන වලින් බැහැර වෙලා රකින්න. තමන් උදෙසා තමන්ගේ හිත රකින්න. අන්සතු දෙයට ලෝභ කරන්න එපා. අධික දේශයෙන් ඉන්න එපා. තමන්ගේ හිත හොඳට රකින්න. හිත ඇතුලේ වගා කරගන්න සුන්දර ගුණ, මෛත්‍රිය, කරුණාව, මුදිතාව. මුදිතා කියලා කිව්වේ අනුන්ගේ දියුණුව දැක හදවතින් සතුටු වීම. අන්න ඒව උපදව ගන්න. තමන්ගේ ජීවිතේ පිනෙන් පිරෙන ජීවිතයක් බවට පත් කරගන්න. ඒ වගේමයි පින්වතුනි, ලද මනුස්ස ජීවිතේ අපට ලැබිච්ච මහා වාසනාව තිරුවන් සරණ යන්න ලැබීම. අපි කොයි කවුරුත් කුමක්දෝ සාංශාරික වාසනාවක් නිසා බුදුරජාණන් වහන්සේ සරණ යා හැකි තැනක උපන්නා. ධර්මයේ සරණ යා හැකි තැනක උපන්නා. සංගරුවන සරණ යා හැකි තැනක උපන්නා. මේ ලෝකේ ගොඩාක් ගත්තොත් බුද්ධ කියන වචනේ දන්නේ. ගොඩාක් දේශ දේශාන්තරවල බුද්ධ කියන වචනේ ඇහෙන්නේ. මේ ලංකා භූමියේ පවා යම් කලක් කියවි ඒ වචනේවත් නැහැ. හැබැයි අපි මේ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංගරුවන ගැන අහන්න ලැබෙන කාලය. ඒ ලැබෙන කාලේ පිට හදාගත හැකි කාලය. පින්වතුන්ලා කවුරුත් තෙරුවන් සරණ අහිමි කරගන්න එපා. පින්වතුනේ, මේ මනුස්ස ජීවිතය ඇතුලේ ඔක්කොම අහිමි වෙලා යද්දී තමන් හිමි කරගත්ත දෙයක් තියාගන්න. ඔක්කොම අහිමි වෙලා යද්දී හිමි කරගත්ත දෙයකට උරුමකාරයෙක් වෙන්න. මොකද මේ කිසිවක් අපිට මේ බාහිර ලෝකේ ගොඩනගන කිසිවක් අපේ හිමිකාරකම යටතේ තියාගන්න බැරි නම් ඒ දේවල් අනිවාර්යෙන් අත්හරින්න වෙනවා කියන එක නම් සත්‍යය. අපි හිමිකාරකමක් කිව යුත්තේ කුමකටද? තමන්ගේ සරණට හිමිකාරයෙක් වෙන්න. අසරණෙක් නොවි. අපිට හිතෙන්න පුළුවන් ඒ තෙරුවන් සරණ ආදී වූ අන්ධ භක්ති කියලා. ගත කරන්නේ මේ මනුස්ස ජීවිතය ඇතුලේ අවුරුදු 70 75 ඒ ඉන්න ටික කාලේ කොහොමද දිරලා මැරිලා යනවා නම් ඒ මැරිලා යනකොට මේ තියෙන සකල මනාවම දාලා යන්න වෙනවා නම් මේ තියෙන කිසිවකින් සරණකුත් ඇත්තේ නැත්තම් අපේ ජීවිතේට ජීවිත කතාවේ ඇත්ත වදාළ බුදුරජාන් වහන්සේ සරණ යාම වරදක්ද? ඒ බුදුරජාන් වහන්සේ ජීවිතේ ඇත්ත වදාළ ධර්මයේ සරණ යාම වරදක්ද? ඒ ධර්මයේ තමන්ගේ ජීවිතේ සරණ කරගෙන ධර්මයට අනුව සිල් ගුණ පුරන ශ්‍රාවක සංගරුවන සරණ යාම වරදක්ද? තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ යන කෙනාට තියෙන රැකවරණේ භාග්‍යතුන් වහන්සේ වදාලා යේකේචි බුද්ධං සරණං ගතාසි යමෙක්ගේ බුදුරජුන් සරණ ගියේ වේනම් යේකේචි ධම්මං සරණං ගතාසි යමෙක් සද්ධර්මයේ සරණ ගියේ වේනම් යේකේචි සංඝං සරණං ගතාසි යමෙක් උතුම් සංගරුවන සරණ ගියේ වේනම් නති ගමේ සම්ති අපායං ඒ කිසි කලෙකත් අපායේ නොයන්නේය. පහය මානව සංදේහං මනුස්ස ශරීරය අත්හරිනා කල්හි දේවකාය පරිපූර්ණසන්ති ඒ හැම දිනාට සුගතියක් වූ දෙව්ලොව තමන්ගේ ජීවිතයට රැකවරණයක් ලැබෙන්නේය කියලා බුදුරජාන් වහන්සේ වදාළේ. ඒ නිසා අද මේ ශ්‍රවණය කරපු බණපදය සොපින්වතුන්ල හැම දිනාගේ හිතවල යලි යලිත් රැවුදේවා. පින්වතුන් කිසි කෙනෙකුටත් තමන්ගේ ආධ්‍යාත්ම ලෝකය අසුන්දර නොවේවා. පින්වතුන් හැම දෙනාට සුවසේ පින් කරගන්න ලැබේවා. පින්වතුන් හැම දෙනාට ලද දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ තෙරුවන් සරණේ පිහිට අහිමි නොවේවා. මේ ලද මනුෂ්‍ය ජීවිතේ ගෞතම සාසනය තුල පිහිට පිළිසරණ රැකවරණ සලසා ගන්න
වාසනාවන්ත මිනිස්සුયો වෙන්න මේ හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අප රැස් කළ සියලුම පින් අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවිවරුන්ට ඊට කලින් පරිස්කාර පූජා කරන්න. පිළිකර පූජාව වෙනකන් මම පින්වතුන්ලට කාරණාවක් සිහි කරනවා. හොඳට අහගන්න. පින්වතුනේ මේ දින කීපේ අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා 10 වෙනිදා දක්වා දින 10ක කාලවකවානුවක් ඔබ අහලා ඇති පොල්ගහවෙල මහමෙවුනාව භාවනා ආසප මූලස්ථානයේ ආසප මූලස්ථානයේ පින්වතුන්ලට වාසනාවක් තියෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න. ඊළඟට 80 මහා ශ්‍රාවක උත්තමයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න. ඒ වගේම අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ වගේම ලංකාවේ වැඩ හිටපු මහානුභාව සම්පන්න රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඳ ගන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා. 10 වෙනිදායින් මේ අවස්ථාව බොහෝ දුරට අවසන් වෙනවා. ඒ නිසා මම පින්වතුන්ලා හැමදෙනාට මේ බණපදේ කියන්න ලැබිච්ච මොහොතේ සිහි කරන්නේ. තව දින කිහිපයක් තියෙන නිසා පින්වතුන්ලා කොයි කවුරුත් සම්බන්ධ වෙන්න. සම්බන්ධ වීම පිණිස පින්වතුන්ලාට මුකුත් උවමනා කරන්නේ. පින්වතුන්ලාට තියෙන්නේ අර සෞඛ්‍ය ආරක්ෂිත විදිහට මුවාවරණ දාගෙන අර සැනිටයිසර් බෝතල් අරගෙන යන්න. මල් ටික පවා පින්වතුනි එහෙදි ලැබෙනවා. මල් දන්සල් තියෙනවා. ඔබට මල් ටිකක් ලැබෙනවා. චූට්ටක් පොලිමේ ඉන්න වෙයි. ඒ පොලිමේ ඉඳලා ධාතුන් වහන්සේලා වැඳගන්න ධාතුන් වහන්සේලා බැහැදකලා වඳිනවා කියලා කියන්නේ ඒක ජීවිතේ ලැබෙන දුර්ලභ පින. ඒ පිනේ වාසනේ ඒ පිනට උරුමකම් කරන වාසනාවන්තයෝ වෙන්න කියලා සිහි කරනවා. පළමුවෙනි ඉඳලා 10 වෙනිදා දක්වා තියෙන්නේ. දැන් දින කිහිපයක් ඉක්ම ගිහින් තියෙන්නේ. අවස්ථාව අහිමි වෙන්න කලින් හැමෝම යන්න අනිවාර්යයි. අපි පින් අනුමෝදන් කරමු. අද මේ විදිහට අපි උතුම් සද්ධර්ම දේශනාවක් පවත්වා මේ නිවසේ සිටින පින්වතුන්ලා හැමදෙනා රැස් කළා වූ සියලු පින්වතුන්ලා ඊටාම ගෞරවයෙන් මහා සංගරුවන ගරු සත්කාර පෙරටුව නිවසට වැඩම කෙරෙව්වා. භාග්‍යතුන් වහන්සේ උදෙසා පුද පූජාවන් සිදු කළා. ධර්ම මණ්ඩපයේ දේශකයන් වහන්සේ වඩා හැදුවා. පින්වතුන්ලා බොහොම ප්‍රසාදයෙන් ධර්මයේ ශ්‍රවණය කළා. සංගරුවන විශේෂී පරිස්කාර පූජා සිදු කළා. මෙසේ රැස් කළා වූ සියලුම පින් සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සක්දිවිදුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන කොට සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුත් අප හැම දිනාගේම ඉෂ්ඨකාමී දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රමුඛ කොට සියලුම දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ මේ හැම දිනාව නිරන්තරයෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් ධර්මානුශාසනාව සිදු කිරීමේ ප්‍රධානතම අරමුණ උනේ ජනවාරි මාසේ 6 වන දින අභාව ප්‍රාප්ත වුණ පින්වත් පසන් නානායක්කාර මහත්මයාට පින් අනුමෝදනා සිදු කිරීම. ඉතින් මේට 3 මාසයකට ඉහතදී මිය ගිය පසන් නානායක්කාර ඒ පින්වත් මහත්මයාට
සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා එතුමාගේ පරලෝ ජීවිතය ඒකාන්ත වශයෙන්ම සුඛී සුවපත් භාවයටම පත්වෙත්වා පින්වත් හැමදෙනා නමින් මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයටම පත්වෙත්වා කියන අදහසින් ඉදං මේ තේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ තේනං හෝතු සුඛිතා ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු සාදු සාදු රැස්කල මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අද මේ පින්වතුන්ලාට මේ පින්වතුන්ලගේ ඥාතිවරයාට පිම්පිනිස මේ ධර්මාසනයේ වැඩහිඳ පින්වත් හැමදෙනාට බොහෝ ඔබ කොයි කාටත් කියා දෙන්න අපට වාසනාව ලැබුණේ මාහට මේ උතුම් පැවති ජීවිතයත් මාහට ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණත් සලසාලු මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා ගුරු දේවයන් වහන්සේ මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය ලබත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා සාදු 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 රැස්කලාව සියලු පුණ්‍ය ධර්මයෝ අද මේ පින්කම සිදු කළ මේ නිවසේ ඒ පින්වත් පසන් නානායක්කාර මහත්මයාගේ ආදරණීය බිරිඳ පින්වත් දීප්ති දොළමුල්ල මහත්මියට ආදරණීය පුතු හරිදු නානායක්කාර පුතාට ආදරණීය දියණිය වන නිම්නා නායක්කාර දුවට ලේලිය වන රුවනි රාජපක්ෂ බෑනනුවන් වන ඩිලාන් පතිරණ මේ සියලු දෙනාට ඒ වගේම සහෝදරයා වන පින්වත් ලසිත් නානායක්කාර සොහොයුරාට ඒ වගේම ආදරණීය මෑණියන් නන්දා විජේවර්ධන මෑණියන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා විශේෂයෙන් මෑණියන්ට අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා මෑණියන්ට නිදුක් නිරෝගී සුවයම සැලසේවා දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා මේ සුපින්තුල්ලා සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදේ උතුම් තෙරුවනේ ආශිර්වාදේ සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් වඩව සැලසී තම තමන්ගේ ජීවිතවල සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ලැබේවා රැකරක්ෂා ව්‍යාපාර ධර්මයේ යහපත් කටයුතු ආදී හැමදේ පින්වතුන්ලා කිසි කෙනෙකුටත් බාධා කරදර වලින් තොරව තමන්ගේ ජීවිත සැනසෙල්ල ගත කරන්න ලැබේවා කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැහිච්ච මේ ජීවිතේ හැම දිනාට තමන්ගේ ජීවිතයට පින් කරගන්න තමන්ගේ ජීවිතේ ධර්මයේ හැසිරෙන්නට අවකාශ සැදෙත්වා ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන වාසනාවන්තයෝ බවට පත් වෙන්න මේ හැම දිනාට වාසනාව ලැබේවා හැම දිනාටම තිරුවන් සරණයි ආශිර්වාද කරන ඔබට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාතු චාරණං චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුර්මෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti ච අතෝ නිපාන සම්පatti ඉමානි සම්පatti
Ini nabi wadah nama.